නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අප කොයි කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින මේ විදිහට සිද්ධ කෙරෙන්නේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක් වන පින්වත් ජයවතී ගමගේ මෑණියන්ගේ උපන්දිනයට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරමින් මේ උදාර ධර්ම දානමය පින මෑණියන්ට නිදුක් නිරෝග සුවය පිණිස හේතු වේවා. නිරතුරු කලන මිතුරු ඇසුර ලැබීම පිණිසම මේ පින හේතු වේවා. සුවසේ පින් කරගෙන දහමේ හැසිරී ධර්මාවබෝධ කරන්ට ඒකාන්ත කොට මේ පින ආශිර්වාදයක් වේවා කියන මෙත් සිතින්. පින්වතුනි, හැම දිනාගේ ජීවිතවලට සැනසෙල්ල පිණිස පවතින ලස්සන ධර්මයක් අද මා මේ දේශනාවේදී සිහි කරන්න කල්පනා කළා. හේතුව අපිත් එක්ක ගොඩාක් අය කතා කරනකොට, විශේෂයෙන් වයසට පත්වෙච්ච අය අපිත් එක්ක කතා කරනකොට හරියට කියන එකක් පින්වතුනි, පරණ කරපු පව් මතක් වෙනවා. ධර්මය හම්බ වෙන්න කලින් කරපු වැරදි මතක් වෙනවා. ඒ දේවල් වල විපාකේ මට කොහොම එයිද කියලා මතක් වෙනවා. මට ඒවාට මුහුණ දෙනකොට දුක් විඳින්න වෙයිද කියලා හිතෙනවා. හරියට අහනවා, අනේ ස්වාමීන් වහන්සේ මොකද්ද මේකට කරන්නේ? වර්තමානයේ පින් කර කර හිටියත් අතීතයේ Tamanට මේ විදිහට වැරදුනා කියලා හිතට නැගෙනකොට එන වේදනාව, එන වෙහෙස සම්පූර්ණයෙන් සංසිඳෙනවා. අද මේ බණපදේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊටාම අනුකම්පාවෙන් යුතුව දේශනා කරපු හරි අසිරිමත් දහම් පරයය අද පින්වතුන්ලාට මේ ඉගෙන ගන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේදී, මහණෙනි, කෙනෙක් කියනවා නම් මෙන්න මෙහෙම, යම් කෙනෙක් යම් විදිහකින් කර්ම කරනවා නම් ඒ විදිහටම ඔහුට විපාක දෙනවා කියලා. ඒක වැරදි කිව්වා. යම් විදිහකට කර්ම කරනවා නම් ඒ විදිහටම විපාක දෙනවා කියලා කිව්වොත් ඒක වැරදි කිව්වා. ඒක කියන්න ඕනේ එහෙම නෙමෙයි. යම් අයුරකින් විපාක විඳ යුතු කර්ම කරනවා නම් ඒ අයුරින් තමයි විපාක දෙන්නේ. ඒක තමයි කිව්වා හරි වචනේ. යම් අයුරකින් විපාක විඳ යුතු කර්ම කරනවා නම් ඒ විදිහට තමයි විපාක ඔබ දෙන්නේ. ඒ කියන්නේ දෙන්නෙක් එකම දේ කළා කියලා ඒ දෙන්නාට සමාන විදිහටම විපාක දෙනවා කියලා එකක් නැහැ. ඒ විපාක වෙනස් වෙන විදිහ පින්වතුනි අපිට කියන්න පුළුවන්කමකුත් ඇත්තේ නැහැ. ඒකට හේතුව මොකද්ද? කම්ම විපාක විසයෝ අචින්තියෝ. කර්ම විපාක විෂය අචින්තනීයයි. ඒක අපිට හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, ඒක මෙහෙම තේරුම් ගන්න ඕන. මෙහිලා ඇතැම් පුරුෂයෙකුට අල්ප මාත්‍ර පවක් කළත් ඒ පාපේ ආව නිරේට අරන් යනවා. තව කෙනෙක් ඉන්නවා,
ඒ ගානම අල්ප මාත්‍ර පවක් එයා කරනවා. හැබැයි ඒකෙන් එයාව නිරේට අරගෙන යන්නේ. ඒ විපාකයට දිට්ට දෙන්න ඔය දිනේ වෙනවා. මේ ජීවිතේ චුට්ටක් ඒක විපාක දෙනවා. ඒක පරලොවට අනුමාත්‍රයක්වත් යන්නේ. බොහෝ කොට යෑම ගැන කවර කතාද. එතකොට එකම ක්‍රියාව දෙන්නෙකුට විපාක දුන්නේ දෙවිදිහකට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කෙනෙක් කියනවා නම් යම් කිසි කෙනෙක් මෙහෙම කටයුතු කළොත් මෙහෙම වෙනවාමයි කියලා. ඒක වැරදි කිව්වා. එයා යම් විදිහකට විපාක විඳ යුතු කර්ම කරනවා නම් ඒ විදිහට තමයි විපාකේ අරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම වෙන්න හේතුව මොකද්ද? චූටි පවක් කරපු කෙනෙක්, අල්ප මාත්‍ර පවක් කරපු කෙනෙක් එකපාර නිරයට ඇදගෙන යන්නේ ඇයි? මහණෙනි ඒ පුද්ගලයා අභාවිත කායෝ හෝති. කය වඩලා නැහැ. මේ කය තුල ධර්මයේ දියුණු කරලා නැහැ. කයින් සුචරිතය කරලා නැහැ. එයා වචනේ වඩලත් නැහැ. වචනෙන් සුචරිතය කරලත් නැහැ. ඊළඟට එයා හොඳට සීලවන්ත වෙලත් නැහැ. ඊළඟට එයා යාගේ හිත ඇතුලේ ಗುಣධර්ම දියුණු කරලත් නැහැ. සිත වඩලත් නැහැ. අභාවිත පඤ්ඤෝ හෝති. ප්‍රඥාව දියුණු කරලත් නැහැ. ඒ ප්‍රඥාව දියුණු නොකළ, කයින් ධර්මයේ පුරුදු නොකළ, සීලය පුරුදු නොකරපු කෙනා පොඩි පවක් කළත් එයාට ඒක දරුණුයි. ලොකුවට විපාක දෙනවා. එයාගේ ඒ ක්‍රියාව එයාව නිරේ දක්වාම ඇදගෙන යන්න ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒ ගානම පවක් කරපු කෙනෙක් නිරේ නොගොස් ඒක මේ ජීවිතේම දිරවල දාලා එයාට බරපතල විපාකයක් නොදෙන්නේ ඇයි? මහණෙනි මේ පුද්ගලයා හොඳට ධර්මයේ කයින් පුරුදු කරලා හොඳට ධර්මානුකූල වචන කතා කරලා හොඳට සිල්වත් වෙලා හිත ඇතුලේ හොඳට ගුණධර්ම දියුණු කරලා ඊළඟට එයා ධර්මයේ ඉගෙන ගනිමින් ප්‍රඥාව වඩලා ඒ බඳු කෙනාට අර කරපු පුංචි පාප කර්මේ මහ ලොකු විපාකයක් උපදින්න තරම් සමර්ථ නැහැ. හරි ලස්සනයි මේකේ තියෙන උපමා. මේ අර්ථය බුදුරජාණන් වහන්සේ තෝරන්න ලස්සන උපමාවක් දාලා. පළවෙනි උපමාව තමයි ලුණු කැටේ උපමාව. මොකක්ද මේ උපමාව? ලුණු කැටේ උපමාව බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ලුණු කැටයක් අරගෙන ගිහිල්ලා ඒ ලුණු කැටේ දානවා පුංචි වතුර භාජනයකට. ඒ පුංචි වතුර භාජනයට දාපු ලුණු කැටේට මොකද්ද වෙන්නේ? ඒ ලුණු කැටේ අර භාජනයේ වතුරේ දිය වෙනවා. දිය වෙන එක සිද්ධ වෙන එකක්මයි. ලුණු කැටේ දිය වෙනවා. ලුණු කැටේ ස්වභාවය වතුරේ දියවීමයි. ඔන්න වතුරේ දිය වුණා. වතුරේ දිය වුණාට පස්සේ කවුරු හරි ඇවිල්ලා අර ඒ වතුර භාජනයේ තියෙන වතුර චුට්ටක් කරන් දිවේ ගන්නවා. මොකක්ද එන රහ? ලුණු රහ. අර චූටි ලුණු කැටේ මුළු භාජනයේම ලුණු රහට හැරෙව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකට හේතුව මොකද්ද? පුංචි භාජනයේ රඳින වතුර ප්‍රමාණය චුට්ටයි. භාජනය පොඩිනේ. භාජනය පොඩි නිසා කවුරු කොච්චර කැමති වුණත් ඒකට වතුර ගොඩක් දාන්න බෑ. තියෙන්නේ වතුර ටිකයි. වතුර ටිකක් තියෙනකොට පුංචි ලුණු කැටයක් ඇති වතුරට සම්පූර්ණ බලපෑමක් කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ ගානම ඒ ප්‍රමාණෙම ලුණු කැටයක් අරගෙන ඒ පුරුෂයා යනවා ගංගා නදියට. ගංගානම් ගඟ ගලාගෙන යනකොට මෙයා ඒ ලුණු කැටේ ගංගා නදියට දානවා. දැන් ගංගා නදිය කියලා කියන්නේ පින්වතුනි අපි නම් මෙහි ගංගා විදිහට දකින්නේ ටිකක් හරි ලොකුවට මහවැලි ගඟනේ. ඉන්දියාවේ ගංගා කියලා කියන්නේ කිලෝමීටර් ගණන් පළල තියෙනවා. ඒසා මහා විශාල ගංගාවකට අර ලුණු කැටේ දැම්මා. දැම්මට පස්සේ මොකෝ වෙන්නේ? ලුණු කැටේ දිය වෙනවා. ලුණු කැටේ දිය වුණාට පස්සේ මිනිස්සු ගිහින් ගංගා නදියේ වතුර දිවේ ගාලා බලනවා. එයාට දැනෙයිද ලුණු රහක්? දැනෙන්නේවත් නැහැ. ඒ ලුණු කැටේ සම්පූර්ණයෙන් දිය වෙලා වතුරට කිසිම බලපෑමක් නොකර එහෙම්ම නැති වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකට හේතුව මොකක්ද? ගංගා නදියේ වතුර ගොඩයි. වතුර ගොඩාක් තියෙන නිසා අර චූටි ලුණු කැටේට ගංගා නදියට මහා බලපෑමක් කරන්න බෑ. ඒ වගේ කියනවා මේ ජීවිතේ.
යම්කිසි කෙනෙක් පුංචි පාප කර්මයක් කළත් ඒ පාප කර්මයට අරයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් කලඹවලා දාන්න පුළුවන්. එයාගේ ජීවිතේ පුළුල්ව වඩලානේ. හැබැයි ඒ පාපෙම ජීවිතේ පුළුල්ව වඩපු කෙනෙක් අතින් වෙනවා. එයා අතින් වුණාට එයාගේ ජීවිතේට අංශු මාත්‍ර බලපෑමක්වත් අර පාප කර්මයට කරන්න බැරුව යනවා. හේතුව මොකද්ද? එයාගේ හිත හොඳට වැඩිලා. පින්වතුනි මේක අපිට සතුටු වෙන්න සැනසෙන්න කාරණාවක් නෙවෙයිද? කොච්චර සැනසෙල්ලක්ද? ඇයි අපි කාටවත් මේ බණපද අහන්න ලැබෙනකොට අපේ ජීවිතවල වැරදි මාවත් විවර වෙලා නැද්ද? අපි එක ඒවා කර කර ඉද්දි තමයි අපිට කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහන්න ලැබෙන්නේ. අපි ඒ වෙනකොට සමහරට කයිනුත් වැරදි කරලා, වචනිනුත් වැරදි කරලා, හිතින් සෑහෙන වැරදි කරලා අපේ ජීවිතේ ගොඩාක් වැරදිලා. හරියට මිනිස්සෙක් තමන් ඇඳගෙන හිටපු සුදෝවන් වස්ත්‍රය පරිස්සමින් පාවිච්චි නොකිරීම නිසා සෑහෙන්න කහට කුණු නොයෙක් පැල්ලම් තැවරිලා. ඒ වගේ නේද අපිට බණ අහන්න ලැබෙද්දී. බණ අහන්න ලැබෙනකොට අපිට වැරදුනා. හැබැයි බණ අහපු මොහොතේ ඉඳලා අපිට ආසාවක් උපන්න මං හැදෙන්න ඕන. මමත් මගේ කය හදා ගන්න ඕන. මමත් සිල්වත් වෙන්න ඕන. මාත් අනේ දහන් දැනුම දියුණු කරගන්න ඕන. මාත් මැරෙනවා මම මැරුණාට පස්සේ සුගතිය යන්න ඕන. අපි එහෙම හිතක් ඇති කරගන්න ඕනේ. මට මේ ධර්මයේ පුරුදු කරලා අනේ පුළුවන් නම් මම මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. අපි එහෙම හිතනවා. හිතලා ඒ ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ හැසිරෙන කෙනා සංසාරයට බර හිතක් තියාගෙන තමයි ධර්මයේ හැසිරෙන්නේ. හිත ලේසියෙන් කැමති නෑ ධර්මයේ හැසිරෙනවට. හිත කැමති සංසාර ගමනේම යන්න. එතකොට හිත මතක් කරලා දෙනවා. ඔබ දැන් නම් සිල් රකින්නවා. ඔබට මතකද ඉස්සර? ඔබට මතකද ඉස්සර ඔබ මෙහෙම කළා කියලා මේ හිත මතක් කරනවා. මේ විදිහේ වචන කතා කළා දැන් නම් අනේ බණ කියනවා. ඉස්සර මෙහෙම වචන කතා කළා කියලා මේ හිත කුණිත්තනවා අපිව. අපි ඔන්න භාවනාවක් කරන්න වාඩි වෙලා භාවනා කර කර ඉන්නකොට මේ හිත මතක් කරනවා දැන් නම් භාවනා කරනවා. ඉස්සර හිතපුවා උඹ කියලා අපිට මතක් කරනවා. එතකොට අපේ හිත පෑරී යනවා. අපි හරි වෙහෙසකටපත් වෙනවා. අයියෝ මට වැරදුනා. දැන් මේ ධර්මයේත් කියවනකොට ධර්මයේ තියෙනවා හිතින් වැරදි කරපු කෙනා නිරේ යනවා. වචනේ වැරදි කරපු කෙනා නිරේ යනවා. කයින් වැරදි කරපු කෙනා නිරේ යනවා කියලා තියෙනවානේ. එතකොට තව තවත් මේක පෑරෙන්න පටන් ගන්නවා. ඒ පෑරින හිත් මේ බණපදෙන් සම්පූර්ණයෙන් නිවනවා. ඇයි හේතුව පින්වතුනි? අපේ ජීවිතේ දැන් තියෙන්නේ මේ මොහොතේ තියෙන්නේ හරියට පුංචි වතුර භාජනයක් වගේ නම්. ඒ පුංචි වතුර භාජනයේට චූටි ලුණු කැටයකටත් පුළුවන් ලොකු බලපෑමක් කරන්න. අපිට බෑ පින්වතුනි ලුණු කැටේ දිය වෙන එක නවත්තන්න. අපිට බෑ ලුණු කැටේ දිය වෙලා වතුරට ලුණු රහක් එකතු කරන එක නවත්තන්න. අපිට පුළුවන් වතුර වැඩි කරන්න. වතුර වැඩි කරනකොට අර ලුණු කැටේ තියෙන සාන්ද්‍රතාවය අඩු වෙලා යනවා. දැන් තියෙන්නේ කෝප්පයක් වගේ භාජනයක් නම් අපිට පුළුවන් ටිකක් ලොකු භාජනයක් පාවිච්චි කරන්න. අපි ඔන්න කොරහක් වගේ එකක් ගත්තා. එතකොට කොරහට කෝප්පෙට වඩා වතුර අල්ලනවානේ. අපි ලොකු බේසමක් වගේ භාජනයක් ගන්නවා. බේසමට කොරහටත් වඩා වතුර අල්ලනවා. මෙහෙම ටිකෙන් ටික වතුර වැඩි වුණොත් එහෙම අර ලුණු කැටේට කරන්න පුළුවන් බලපෑම වේගින් අඩු වෙලා යනවා. ඔන්න ඔය වගේ තමයි ජීවිතය කියන එක හදන්න තියෙන්නේ. මේ පින්වත් මෑණිවරු අද මේ මැදිරියට සහ සම්බන්ධ වෙලා බණහන මේ පින්වතුන්ලා බොහෝ කාලයක් තිස්සේ මහමෙවුනාව අසපුවට සම්බන්ධ වෙලා ගුරුදේවයන් වහන්සේගේ දහම් වැඩපිළිවෙල තුල තමන්ගේ ජීවිතේ දියුණු කරන්න මහන්සි ගන්නවා. පින්වතුනි අපි දන්නේ නැති වුණාට අපේ ජීවිත ගොඩාක් ධර්මයේ තුල වැඩෙනවා. අපි බණපද අහන්න අපේ ප්‍රඥාව දියුණු වෙනවා. අපි ධර්මයට ආසා කරන්ට ශ්‍රද්ධාව දියුණු වෙනවා. අපි සිල්පද සමාදන් වෙවි රකින්න අපේ සීලය දියුණු වෙනවා. සීලය දියුණු වෙනකොට කය වැඩෙනවා. වචනේ වැඩෙනවා. හිත වැඩෙනවා. හරියට කොයි වගේද? අර පොඩිවට තියෙන භාජන ටික ටික ලොකු වෙනවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙකුට එහෙම ජීවිතය ගත කරද්දිත්
හිතට මතක් වෙනවා නම් මට කලින් මෙහෙම වැරදුනා කියලා. එතකොට එයා කල්පනා කරන්න කියනවා මෙහෙම. ඒ කලින් ඒ ඉස්සර ඒ මට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න කලින් මං ඒ කාලේ දන්නේ නෑ මේ ධර්මය. ඒ කාලේ මං හිටියේ පටු හිතකින් චූටි භාජනයක් වගේ. නමුත් දැන් මං එහෙම නෑ. දැන් මං මේ වැරදි ඔක්කොම හදාගෙන මගේ ජීවිතේ පුළුල්ව වඩමින් ඉන්නවා. මගේ හිත දැන් වැඩුණු එකක් කියලා තමන්ගේ හිත සන්තෝෂ කරගන්න කියනවා. ඒ සන්තෝෂයේ පිංගුතුනේ නිකන් අර අපි බොරුවට චාටුවට අපිව රවට්ටන එකක්ද? නෑ. ඇත්තටම අපේ ජීවිතේට වෙන දේ. තමන්ගේ ජීවිතේට වෙන දේ තමන්ම කල්පනා කර කර බලන්න කියනවා. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ පිංගුතුනේ වැරදි කරපු අයට වැරදි හදාගෙන ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් කරගන්න පුළුවන් එකම තැන. මේකට කියන්න පුළුවන් එකම තැන කියලා. මොකද වෙන තැනක් නෑ. මේ ලෝකයේ ජීවිතේ මේ මිනිස්සුකගේ ජීවිතේ සසර ගමනේ යන සත්වෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සැපවත් කරන්න පුළුවන් වෙන තැනක් ලෝකයේ ඇත්තේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තමයි. බලන්න භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ දහම් සරය විහිදුණා. සවැත් නුවර 7 කෝටියක මහා ජනකායක් හිටියා. ඒ කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵල ලැබලා. එච්චර මිනිස්සු ධර්ම අවබෝධ කරන්ට නම් කොච්චර දහම් ගෝසාවක් තියෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා. ඊ සවැත් නුවරම සමීපේ මිනිස්සු බයට පත් කරන නමක් තියෙනවා. අඟුලිමාල. අහද්දිත් මිනිස්සු සලිත වෙනවා. ඒ නම ඇහුනොත් එහෙම මිනිස්සු සාප කරනවා. අඟුලිමාල කියන නාමයට මිනිස්සු වෛර කරනවා. ඒ නම එහෙම තිබුණා. කොටින්ම පසේ නදී කෝසල කියන කෝසලේ අධිරාජයා අඟුලිමාල කියන නම අහද්දී සලිත වෙලා යනවා. බයටපත් වෙනවා. මහා රජෙක් බය කරන තරම් අති භයංකාර නමක් එකල අඟුලිමාල. අද අඟුලිමාල කියන නම කියවිච්ච ගමන් අපේ අත් එකතු වෙනවා. අඟුලිමාල කියන නාමයට අපි ජීවිතේ පූජා කරනවා. සාදු සාදු කියලා වඳිනවා. අඟුලිමාල මහතෙරුන් වහන්සේගේ ඒ උතුම් රහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනේ මගේ ජීවිතයට සෙත සැලසේවා කියලා අපි සෙත් පතනවා. දරුවෙක් හම්බෙන්න අම්මා කෙනෙක් ඉන්නකොට අපි ඒ අම්මා ළඟට ගිහිල්ලා අඟුලිමාල පිරිත කියලා ආශිර්වාද කරනවා. අනේ මේ මෑණියන්ටත් කුසේ ඉන්න දරු පැටියාටත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් සෙත් වේවා කියලා. බලන්න වෙනස. අඟුලිමාල කියන නම බය ඇති කළා කලක්. අද අඟුලිමාල කියන නම තුන් ලෝකයටම ආශිර්වාදයක්. මේවා සිද්ධ වෙන්නේ පින්වතුනි සම්බුද්ධ ශාසනයේ, බුද්ධ ශාසනයේ. අඟුලිමාල පටු හිතකින් වාසය කරනකොට මහා කරුණික බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන්ව හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා අඟුලිමාලයන්ට ශ්‍රී සද්ධර්මය දුන්නා. ඒ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ පින්වතුනි හරියට පුංචිවට තියෙන භාජන පුළුල් කරන්න පුළුවන් හරි අద్භූත ශිල්පයක්. අර පොඩියට තියෙන භාජන වගේ තියෙන සිත් වේගෙන් පුළුල් කරන්න පුළුවන්. අඟුලිමාලයන් තමන්ගේ හිත වේගෙන් පුළුල් කරන්නේ. පුදුම වේගෙන් පුළුල් කරා. හිතාගන්න බැරි තරම් වේගෙන් පුළුල් කරා. ඒකල අඟුලිමාල මහතෙරුන් වහන්සේ පැවිද්දට පත් වෙලා පාත්‍රෙත් අරගෙන සවැත් නුවරම පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට කොයිතරම්නම් මිනිස්සු උන්වහන්සේට ගරහන්නේ නැද්ද නේ? උන්වහන්සේට කාරලා කෙල ගහන්නේ නැති මිනිස්සු. උන්වහන්සේ දකින්නකොට ඇතෙන් කාන්තාවෝ ඇතෙන් ස්ත්‍රීන් මේකා තමයි මගේ මව මැරුවේ. මේකා තමයි මගේ පියා මැරුවේ කියලා නොයෙක් අපවාද කරන්න ඇති. ඒ ඔක්කොම මැද්දේ උන්වහන්සේ නිහඬව පිණ්ඩපාතේ වැඩියා. ඇතැන් අවස්ථාවල මේ පුංචි දරුවෝ ගස්වලට ගහනවා පොළු. ඒ පොළු කරකැවි ඇවිත් අඟුලිමාල මහතෙරුන් වහන්සේගේ හිසේ වදිනවා. තුවාල වෙනවා. ලේ ගලාගෙන පිණ්ඩපාතේ කරගෙන භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට වඩිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය. බ්‍රාහ්මණය කියලා කිව්වි උතුම් මිනිසයා කියන අදහස. බ්‍රාහ්මණය ඉවසන්ට. නිරේ ගිහිල්ලා බොහෝ කලක් විඳවන්න තිබිච්ච දේවල් තමයි
ඔබ දැන් මේ විඳවන්නේ. පින්වතුනි, අඟුලිමාල මහතෙරුන් වහන්සේගෙන් කෙරිච්චි ශාසනය මුණ ගැහෙන්න කලින් කෙරිච්චි වැරදි ගත්තොත් එහෙම අපි එච්චර වැරදි කරලා නැහැ. මිනිස්සුන්ගේ ජීවිතම කොච්චරක් පැහැරගත්තාද? දහසකට අධික මිනිස්සු අති අමානුෂික විදිහට පෙති ගහලා මරලා දැම්මා. අපි එහෙම වැරදි කරලා නැහැ. අපේ අතින් පොඩි පොඩි වැරදි සිද්ධ වෙලා ඇති. සමහර ලාවට අපි මේ වැරදි මහා මෙරක් කරගෙන හිතේ පැසවනවා. මේ බණපදේ ඇහුවාට පස්සේ එහෙම පැසවනවා නම් ඒක නම් මහා අවාසනාවක්. අඟුලිමාල මහතෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඉදිරියේම ලස්සන ගාථාවක් වදාලා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. ස්වාමීනි, යම් කෙනෙක් කලින් ප්‍රමාද වෙලා වාසය කළත් පස්සේ එයා ධර්මයේ තුල අප්‍රමාදී වුණොත් සෝ මං ලෝකම් පබහසේති අබ්බා මුත්තෝ වෙච්ඡන්දිමා. එයා තමන්ගේ ජීවිතය එළිය කරගන්නවා හරියට වලාගෙබෙන් මිදුණු පුන් සඳක් වගේ. පුන් සඳ වලාවකින් වැහි තියෙන්න පුළුවන්. හැබැයි වලාව ඉවත් වෙච්ච ගමන් එතන තියෙන්නේ පුන් සඳමයි. ඒ වගේ පින්වතුනි, අපේ ජීවිතවල අපිට මේ ධර්මයේ ලැබුණු මොහොත ජීවිතේ හොඳට හදාගන්න ලැබිච්ච මොහොතක් බව අපි තේරුම් ගන්න ඕන. වැරදි මකා ගන්න ලැබිච්ච මොහොතක් බව අපිට තේරුම් ගන්න ඕන. අපේ යම් මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සිද්ධ වුණු වැරදි වලට උනත් පිළියම් බෙහෙත් මේ ධර්මයේ තුලින් කළ හැකි කියන එක අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් බුද්ධ දේශනාවේ හරි ලස්සන අටුවා විස්තරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු රෝග සංසිඳුවන සියලු රෝගයන්ට බෙහෙත් දන්නා මහා ශෛල්‍ය වෛද්‍යවරයා බඳුය බුදුරජුන්ගේ ශ්‍රී සද්ධර්මය සියලු රෝග නසාලන අසිරිමත් වූ ශිල්පයයි. බුදුරජුන්ගේ ශ්‍රාවක සංගරුවන වනාහි ලෙඩවි ලෙඩ දුකින් පීඩිතව අර මහා ශෛල්‍ය වෛද්‍යවරයා ළඟට පැමිණි අය බඳුය. ලෙඩ වෙලා ලෙඩ වුණාට පස්සේ අපි කවුද හොයාගෙන යන්නේ? දොස්තර මහත්තයා හොයා යනවනේ. ගිහින් කියනවා අනේ මහට මෙහිම අපහසුයි. එතකොට වෛද්‍යතුමා අපිට බෙහෙත් දෙනවා. බෙහෙත හරියට වැඩ කරපු ගමන් අපි සුවපත් වෙනවා. ශ්‍රාවක සංගරුවන බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිළිවෙත් පුරන සංගරුවන ඒ මහා ශෛල්‍ය වෛද්‍යවරයා ළඟ ධර්මයේ නම් වූ බෙහෙත ලබන පිරිසයි. ඇතැම් උත්තමයෝ බෙහෙත අරගෙන සම්පූර්ණයෙන් සුවපත් වුණා. ඇතැම් උත්තමයෝ බෙහෙතින් යම් පමණක් රෝග නිවාරණය කරගෙන වාසය කරනවා. අපි හරියට බෙහෙත ගැන හිතේ පැහැදීමක් ඇති කරගෙන ඉන්න අය. මේ බෙහෙතට නිට්ටාවට සුව වෙනවමයි. අන්නේ ප්‍රසාදය අපි ළඟ තියෙන්නේ. ඒ ප්‍රසාදය පින්වතුනි යම් දවසක ඔය බෙහෙතෙන් සැපවත් වෙන්න ඒකාන්ත කොට හේතු වෙනවා. බුදුරජාන් වහන්සේ තව උපමාවක් වදාලා. ඒ තමයි කහවණු උපමාව. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙහිලා ඇතැම් මිනිස්සෙක් කහවණු භාගයක් හොරකම් කරලත් හිරබත් කනවා. ඇතැම් මිනිස්සෙක් කහවණු 100ක් හොරකම් කරලත් හිරබත් කන්නේ නැතුව ඉන්නවා. ඇතැම් කෙනෙක් කහවණු භාගයක් හොරකම් කරන්නේ. ඒ කහවණු භාගය හොරකම් කරලා, ඒ කියන්නේ චූටි මුදලක් හොරකම් කරලා මිනිස්සයා හිර යනවා. තව මිනිස්සෙක් ඉන්නවා කියනවා මේ මිනිස්සයා කහවණු 100ක් විතර සෑහෙන ලොකු මංකොල්ලයක් කරලා. හැබැයි මිනිස්සයා හිම හිර යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා කවුද මහණෙනි මේ පුංචි මුදලක් හොරකම් කරලා හිර යන්නේ? දුප්පත් මිනිසයා. දුප්පත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න මිනිස්සෙක් ඒ මිනිසයාගේ නැති බැරිකමට අපි හිතමු කාගෙන් හරි කහවණු භාගයක් හොරකම් කළා කියලා. ඒ හොරා වහුණාට පස්සේ මිනිස්සු ඔහු අල්ලලා ගහලා ඇදගෙන ගිහිල්ලා රජුරු ඉදිරියට ඉදිරිපත් කරලා නඩු කියලා හිරේ දානවා. හිරේ දැම්මට පස්සේ ඔහු බේරගන්න පිළිවෙලකුත් නැහැ. ඔහුට අප මුදලක් නියම කරොත් අප ගෙවා ගන්න බෑ. ඔහු අර හිරේම අසරණ වෙනවා. කවුද කහවණු 100ක් විතර ලොකු මංකොල්ලයක් කරලත් හිරවත් නොකා ඉන්නේ? ඉන්නවා කියනවා මැති ඇමතිවරු. මැති ඇමතිලා සෑහෙන මංකොල්ලා කරනවා. ලොකු මුදල් වලින් ඒගොල්ලෝ වංචා කරනවා.
හැබැයි හිරපත් කන්නේ. හේතුව මොකද්ද? ධන බලය. ඒගොල්ලෝ ළඟ තියෙන බලය. පින්වතුනි මේවා අදත් විද්‍යාමාන නැද්ද? අදත් ලෝකේ පේනවා. කොච්චර සත්‍යයක්ද? ඒ ධනවත්තු වාඩ්‍ය මිනිසයාට කහවණු ලක්ෂ ගණනින් හොරකම් කරලා හිරබත් නොකා ඉන්න පුළුවන්. ඔන්න ඔය වගේ කියනවා මිනිසයාගේ ජීවිතේ. මිනිස්සෙක් පින් කරගෙන නැත්තම් ධර්මයේ තුල ජීවිතේ දියුණු කරලා නැත්තම් කුසල් වඩලා නැත්තම් එයා දුප්පතෙක්. ඒ දුප්පතාව නිරේ අරගෙන යන්න චූටි පවටත් පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් හොඳට පින් කුසල් කරගෙන වාසය කරනවා නම් එයා ධර්මයේ තුල ධනවතෙක්. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. යම් කෙනෙකුට තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් අචල හොලවන්න බැරි හොඳට පිහිටි සීලංච යස්ස කල්යාණං අරිය කාන්තං පසංසිතං. ආර්ය උතුමන් පසසන සීලේකුත් එයාට තියෙනවා නම් ආදලිද්දෝති තං ආහු අමෝඝං තත්ත ජීවිතං. එයාට මේ ශාසනය ඇතුලේ කියන්නේ අදලිද්ද නොදිලිඳු කෙනා පොහොසතා අමෝඝං තස්ස ජීවිතං. එයාගේ ජීවිතේ හිස් නෑ. එයා ගොඩක් පිරුණු චරිතයක්. එයාගේ අතින් සාමාන්‍ය ප්‍රමාණයක ටිකක් බරපතල වගේ පාපයක් කරුණා එයාට ඒක මහා ලොකුවට විපාක දෙන්නේ නැතුව යනවා. ශාසනය කියලා කියන්නේ වින්වතුනේ එහෙම සැපයක්. මේ ශාසනය ඇතුලේ කොච්චර ආරක්ෂාවක් තියෙනවද කියන එක තේරෙන්න මම කියන්නම් ඔබට තව සිද්ධියක්. අපි කවුරුත් දන්න මේ වෙනකොට අතිශය දුක්ඛිත නිරේ හෙලවෙන්න බැරුව විඳවන කෙනෙක් දේවදත්ත. දේවදත්තට ගොඩාක් වැරදුනා. ගොඩක් වැරදුනා. වැරදුනා කියන මේ වචනේ අපි කතා කරනකොට අපිට මතක් වෙන්නේම දේවදත්ත. බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් එරදියෙන් පාසිවුරු ලබලා අනේ දේවදත්තට වැරදුනා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ බෝධිසත්වයන් වහන්සේගේ සමීප ඥාතියෙක් වෙලා හිටපු දේවදත්තට අනේ ගොඩක් වැරදුනා. ගොඩාක් වැරදිලා අවසාන මොහොත වෙනකම්ම වැරද්ද තේරුම් ගන්න බැරුව හිටියා. අන්තිමේ ලෙඩ වුණා. ලේ අතිසාරේ හැදිලා සම්පූර්ණයෙන්ම ලේ වමන යනවා. එන්න ඔත්පල වෙනකොට දේවදත්තට මතක් වුණා මට වැරදුනා. මං ගොඩක් වරද්ද ගත්තා. අනේ මට දැන් පිළිසරණ ඒ මහා කාරුණිකයන් වහන්සේ විතරයි. තමන්ගේ උපස්ථායක භික්ෂූන්ට කතා කරලා දේවදත්ත කිව්වා අනේ ආයුෂ්මතුනි මාව එකතු කරගෙන යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. මට මේ බුදුරජාණන් වහන්සේව දැකලා සමාව ගන්නට ඕන. එතකොට අර උපස්ථායක භික්ෂුන් ඇඳත් එක්කම යහනත් එක්කම ඔසව ගත්තා. පින්වතුනි ලොකු දුරක්. ගයා ශීර්ෂේ ඉඳලා සෙවන් නුවරට එනවා. සෑහෙන දුරක්. ඉතින් මග නැවති තමයි එන්න ඇත්තේ. ඇඳ උස්සගෙන දැන් එනවා. එනකොට අතරමඟ ඉතින් දේවදත්ත බුදුරජාණන් වහන්සේ දකින්න එනවා කියන ආරංචිය බුදුරජාණන් වහන්සේට කල්ැතුවම ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි දේවදත්තයන් බුදුරජාණන් වහන්සේව සමා කරගන්නට මගේ එනවා කියලා ආරංචි. බුදුරජාණන් වහන්සේ වදාළා නෑ ආනන්දේ. දේවදත්තට තථාගතයන්ව දකින්න පිනක් නෑ. බලන්න වැරදිච්ච වැරදිල්ල. තමන්ට අවසානයේ වැරද්ද හදාගන්න හිතනකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේව දැක ගන්න පිනත් තමන් අහිමි කරගත්තා. එච්චර වරද්ද ගත්තා. බුදුරජාණන් වහන්සේ දකින්න පින නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයට එනකොට දේවදත්තට මහා ශරීර 10ක් හටගත්තා. ওই සෙවන් නුවර ලං වෙලා එතකොට. මේ අම්මලා දෙවුරන් විහෙර වඳින්න ගියා නම් දකින්න තියෙන අර දේවදත්ත ගිලුණු වල චින්චි මානවිකා ගිලුණු වල කියලා තියෙන්නේ නේ. එතකොට ඒ සමීපයට දේවදත්ත එනකොටම 10ක් හටගත්තා. එතකොට දේවදත්ත තමන්ගේ උපස්ථායක භික්ෂුන්ට කියනවා ආයුෂ්මතුනි ඇඳ චුට්ටක් බිමින් තියන්න මට පොඩ්ඩක් වතුර ටිකක් දාගෙන ඇඟ නිවා ගන්න ඕන. මං අර පේන වතුර වලට යන්න. ඇඳ බිමින් තිබ්බා. දේවදත්ත නැගිටින අදහසින් කකුල් දෙක පොළවේ තියෙනකොටම පොළොව දෙබැවුණා. පොළොව දෙබැවි අවීචී ගිනිදැල් යටින් මතුවෙනවා. මතුවෙනකොටම දේවදත්තට තේරුණා මං දැන් නිරේ යනවා. එතකොටම අත් දෙක එකතු කරලා වැඳගත්තා. වැඳගෙන
ඒ අනන්ත ජින වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේව මං සරණ යනවා මං සරණ යනවා කියාගෙන නිරේ ගියා. පියුතුනි ඔබ දන්නවද? ඒ අන්තිම මොහොතේ අච්චර වැරදිච්ච දේවදත්ත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියපු වචනෙට ඒ චිත්ත ප්‍රසාදයට දේවදත්ත ආනන්තරී පාප කර්මයේ විපාකේ කල්පයක් තිස්සේ විඳවලා ආයේ පැමිණෙනවා මනුස්ස ලෝකෙට. ඒ මනුස්ස ලෝකෙට පැමිණිලා සට්ටිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙලා මේ දුකින් නිදහස් වෙනවා. ඒ තමයි පිහිට. ඒ නිසා අපේ ජීවිතවල ශාසනය මුණ ගැහිම නිසා හදාගන්න ලැබුණු ලාභේ සුළු එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තව උපමාවක් අදාලා. ඒක තමයි බැටළුවන්ගේ උපමාව. දැන් මේ තුන්වෙනි උපමාව. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒක මේ වගේ තේරුම් ගන්න ඕන. බැටළුවෝ අයිතිකාරයෙක් හෝ බැටළුවෝ මරන්නෙක් ඉන්නවා. ඔවුන් නොදුන්නා වූ බැටළුවෙක් කවුරු හෝ හොරකම් කළොත් එහෙම. ඒ බැටළුව අයිතිකාරයාගෙන් කවුරු හරි හොරෙන් බැටළුවෙක් ගන්නවා. ඒ බැටළුවෙක් ගත්තට පස්සේ බැටළු අයිතිකාරයෝ ඇතැන් කෙනෙක්ව අල්ලගෙන ගස් බැඳලා ගහලා ඒ මනුස්සයාව හිරේ විලංගුවෙක් දානවා. ඇතැම් වෙලාවට බැටළු අයිතිකාරයාගෙන් බැටළුවෙක් හොරකම් කරගන්න කෙනෙක් ඉන්නවා කියනවා. සමහරට එක බැටළුවෙන් නෙමෙයි. බැටළුව 100 විතර හොරකම් කරගන්න අය ඉන්නවා කියනවා. ඒ හොරකම කළා කියලා බැටළුව අයිතිකාරයන් මොකුත් කරන්න බෑ කියනවා. මනුස්සයා එතකොට යනවා කියනවා ඒ හොරකම් කරපු හොරා ළඟට ගිහිල්ලා හොරාට වඳිනවා කියනවා. අනේ වැඳලා කියනවා මේ මට අඩු ගානේ බැටළුව 100 දෙන්න. එහෙම නැත්නම් බැටළුව 100 ගාන පොඩ්ඩක්වත් මට දෙන්න කියලා වඳිනවා කියනවා. දෙතනම සිද්ධ වුණේ පින්වතුනි බැටළු හොරකම. නමුත් විපාක දෙකක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් විමසනවා මහණෙනි බැටළුවෙක් හොරකම් කරාට පස්සේ හිරේ යන්න වෙන්නේ කාටද? මහණෙනි දුප්පතාටයි. දුප්පත් අසරණ මිනිස්සෙක් තමන්ගේ නැති බැරි කමට බැටළුවෙක්ව හොරකම් කරනවා. බැටළුව අයිතිකාරයෝ වුණාට පස්සේ මේ මිනිස්සයාට හොඳටම ගහනවා. ගහලා සමහරට ගස් බඳිනවා. ගස් බැඳලා මේ මිනිස්සයාව මහා අපකීර්තියකට පත් කරලා සමහරට හිරේ විලංගුවේ දානවා. අපි ඒව දකින්න නේද සමාජ මාධ්‍ය වල එහෙම. ඔය අඹ ගෙඩි ටිකක් කඩලා, එක්ක කොස් ගෙඩියක් කඩලා, එක්ක පොල් ටිකක් කඩලා මිනිස්සු ගස්වල බැඳලා ඇඟේ බෝඩ් එල්ලලා එහෙම සමහරුන්ට හරි තාඩන පීඩන ගේනවා අපි දකිනවනේ. අසරණයාට ඒ උරුමයි. තව කෙනෙක් බැටළුව 100ක් විතර හොරකම් කරලා එහෙම දඬුවම් නොලබන්නේ කොහොමද? ඒ බොහොම ධනවතෙක් කියනවා. සමහරට ඇමතියෙක් කියනවා. සමහරලාට මහ ඇමතියෙක් කියනවා. එක්කෝ රජෙක් කියනවා. ඒ රජුරෝ කියනවා තමන්ගේ සේවක පිරිසට අන්න අතන අර ඉන්න බැටළුවෝ ටිකෙන් බැටළුවෝ 100 කරන් වරි කියලා කියනවා. සේවකයෝ ගිහිල්ලා සමහරට බැටළුව අයිතිකාරයවත් තල්ලු කරලා බැටළුව අයිතිකාරයාටත් පාරක් දෙකක් ගහලා අර බැටළුවෝ ටික දක්කගෙන එනවා. දක්කගෙන ඇවිල්ලා ඒ රජුරවන්ට ඇමතියන්ට කැමති දෙයක් කරනවා. කරන්න දෙයක් නැහැ අයිතිකාරයාට. අයිතිකාරයා කරන්නේ අඬ අඬා යනවා කියනවා රජුරුව පස්සේ. ගිහින් කියනවා නේ රජතුමනි ඉතින් මගේ බැටළුවෝ ටිකනේ. අඩු ගානේ මට බැටළුවන්ගේ වියදමෙන් භාගයක්වත් දෙන්න. මං අසරණ මිනිස්සයා කියලා කියනවා. එතකොට ඒකට හේතුව මොකද්ද? ඒ රජු එහෙම නැත්නම් ඒ ඇමතියා ධනවතෙක්. ඒ ඔහුගේ ස්වභාවයයි. ඒ වගේ කියනවා මේ ජීවිතය ඇතුළේ පින්වතුනි පිනකින් කුසලයකින් ගුණධර්මයකින් අපි ධනවත් වුණොත් ඒ ධනවතා අසරණ නැහැ. දැන් මේ පරයය හරි ලස්සනයි. අපිට මේ සමාජයේ දකින්න ලැබෙනවානේ සල්ලි තියෙන මිනිස්සු මොන වැරද්ද කළත් ඒ මිනිස්සු අසරණ නැහැ. සමහර ලාවට මේ හොරකමරකම් කරපු අය සමාජය ඉස්සරහා කිසි බයක් නැතුව වෙන්නේ හිටිනවා. එයාට හැංගෙන්න ඕනේ. නම බලන්න ওই ගම්වල සමහර ලාවට මේ පුවක් කිත්තක් හොරකම් කරන මිනිස්සයා. ඒ අයිතිකාරයා ඒක දැනගත්තා කියලා දැනගත්තොත් එහෙම ඒ මිනිස්සයා සෑහෙන කාලයක් අය පේන්න එළියට එන්නේ බයෙන් ඉන්නවා. අසරණකම. ඒ වගේමයි සංසාර ගමනේ පින් කුසල් නොකරොත් අසරණයි. ඒ නිසා ජීවිතය ඇතුලේ අපි පිනමයි රැස් කළ යුත්තේ. කුසලයමයි රැස් කළ යුත්තේ. යහපතමයි රැස් කළ යුත්තේ. මේ ජීවිතය ඇතුලේ රැස් කරන අනිත් කිසිවක් අපිව හැබෑ ධනවතෙක් බවට පත් කරන්නේ.
අපි මේ ජීවිතය ඇතුලේ රැස් කර කර ඉන්නේ පින්වතුනි. අපි හැමෝම යම් නිමේෂයක දාලා යනවනේ. ඒක අපේ උරුමේ. පින්වතුන්ලාගේත් උරුමේ, මගේත් උරුමේ. අපි කොයි කවුරුත් මෙතනින් මැරෙන දවසට මේ ලෝකෙට අයිති ඔක්කොම දේවල් අපි දාලා යනවා. එහෙම දාලා යනකොට අපි හොඳට පින් කරන් තිබුණොත් එහෙම විශාල ධනයක් සහිත මහා ධනවතෙක් නැති ඇමතියෙක් වගේ අපිට පරලෝ යන්න පුළුවන්. හැබැයි අපිට එහෙම රැස් කරගන්න බැරි වුණොත් එහෙමනම් හිඟන්නෙක් වගේ අපිට පරලෝ යන්න සිද්ධ වෙන්නේ. මේ ජීවිතය ඇතුලේ යමක් කමක් නැති අය පවා බුද්ධ ශාසනය තුල මහා ධනවතුන් බවට පත් වෙලා ජීවිතේ ඉහළට සැපවත් කරගත්තා. ඒක අවස්ථාවක සැවැත් නුවර හිඟා කාපු මිනිසෙක් මැරුණා. ඒ මැරිච්ච මිනිසයා කෙලින්ම ගිහින් උපන්න තව්තිසාවේ. තව්තිසාවේ ඉපදිලා තව්තිසා දෙවියන් අතර අනිත් දෙවිවරුන්ට වඩා මේ දෙවියා ලස්සනයි. දැන් අර තව්තිසාවේ පරණ දෙවිවරු ඉන්නවනේ. පරණ දෙවිවරුන්ට නිකන් මේක මොකක්ද වගේ. ඒ දෙවිවරු කසුකුසුවක් පටන් ගත්තා මේක හරි වැඩක් නේ. මේ මිනිස්සයා මේ සැවැත් නුවර හිඟා කාපු කෙනෙක් නේ. එදා වේලක් කණ්ඩ නැතුව බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත්ත කෙනෙක්. මෙයා දන් දුන්නේ නෑනේ. මෙයා තමන්ගේ ජීවිතේ මේ වෙනත් මහා පින්කමක් කියලා එකක් කරලා නෑනේ. මෙයා කොහොමද මේ අපටත් ඉහෙලින් ගියේ කියලා දැන් දෙවිවරු කතාව. ඔතෙන් එනවා සක්දිවිදෝ. සක්දිවි දෙවිදින් කියනවා දෙවිවරුනි ওই විදිහට කියන්න එපා. මේ කෙනා ධනවතෙක්. ඔහු ධනවතෙක් විදිහටයි මෙහි ආවේ. ඔහු ධනවත් උනේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්. මොහුට තියෙන ශ්‍රද්ධාව තුන් ලෝකේ කාටවත් හොලවන්න බැරි ශ්‍රද්ධාවක්. ඒ කියන්නේ මේ හිඟන්නා සෝතාපන්න ශ්‍රාවකෙක්. සෝවන් වෙලා. මොහු ළඟ තියනවා කිව්වා සීලය නම් වූ ධනය. මොහු ළඟ තියනවා කිව්වා ප්‍රඥාව නම් වූ ධනය. ඒ නිසා දෙවිවරුනි මේ දෙවියාට ඔබ මොකුත් කියන්න එපා. බලන්න මේ ජීවිතයේ ස්වභාවය. ඔය වගේම තව සිද්ධියක්. මේ ජීවිතය ගැන තේරුම් ගන්න සිද්ධියක්. ඔබට මතක ඇති. ඒ කාලේ හිටියා තෝදෙය්‍ය කියලා බමුණෙක්. තෝදෙය්‍ය මහා සිටුවරෙක්. තෝදෙය්‍ය වාඩි උනේ කොච්චර සල්ලි තිබ්බද කියලා කියන්නේ. තෝදෙය්‍ය වාඩි උනේ තනිකර ඝනරණින් කරන ලද හාන්සි පුටුවක. එතකොටම හිතාගත්තේ කිනේ. අපි සාමාන්‍යයෙන් අපේ රන් බඩුවක් කියන එක අපි කොච්චර ආදරෙන් රකින්නවදනේ. අපිට රත්තරන් බඩු කියලා තියෙන්නේ මාලයක්, මුද්දක්, කරාඹුවක් ඔය වගේ පොඩි දෙයක්. ඝනරන් වලින් හාන්සි පුටුවක් තිබ්බා කියලා කියන්නේ තෝදෙය්‍ය සොළුපටු ධනවතෙක් නෙමෙයි. තෝදෙය්‍ය මිය ගියා. තෝදෙය්‍ය මිය පරලෝ ගියාට පස්සේ තෝදෙය්‍යගේ පුතු වන සුභ කියන තරුණයා ඒ නගරයේ සිටුවරයා බවට පත් වුණා. ඒ සිටුවරයා දවසක් වීදියේ ඇවිදගෙන යනකොට වීදියේදී එයාට හම්බ වෙනවා බලු කුක්කෙක්. ඒ බලු කුක්කාව එයා වඩාගෙන යනවා ගෙදර. පස්සේ කාලෙක තමයි දැනගත්තේ බලු කුක්කාගේ ඇත්ත කතාව. කවුද මේ බලු කුක්කා? තමන්ගේ තාත්තා තෝදෙය්‍ය. මේ ජීවිතේ සිටුවරයා. මහා ධනස්කන්ධයක උරුමකාරයා. ජීවත් වෙලා පණකෙන්ද අහිමි වෙනකොට තමන්ගේ සිටු තනතුරු, තමන් රැස් කරපු ධනය, තමන්ගේ රන් හාන්සි පුටුව ඔක්කොම නැතුව ගියා. ඔහු මොකුත් තමන්ගේ අභ්‍යන්තරේ රැස් කරගෙන හිටියේ නැති නිසා වටින දෙයක් හිඟන්නෙක් විදිහට මැරුණා. මරණින් මත්තේ තමන්ව මනුස්ස ලෝකෙට ගේන්නවත් පින්බලයක් නැතුව අතිශයින් දුක්ඛිත තිරිසනෙක් බවට පත් වුණා. දැන් ඒ තෝදෙය්‍යගේ කතාව පින්වතුනි අපි ඔතනින් ඉවර කරනවානේ. තෝදෙය්‍යගේ කතාව අපි ඔතනින් ඉවර කරනවා. එයා බල්ලෙක් වුණා කියලා. ඒ බල්ලෙක් වෙච්ච කෙනාගේ සංසාර කතාව අදටත් යනවා ඇති නේද? ඒක අදටත් දුක් විඳ මේ සසරේ කොහේ හරි තැනක ඇති. ඒකයි තියෙන අවාසනාව. අවාසනාව වාසනාවක් බවට පෙරලා ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළේම. ඒ නිසා හොඳට මේ කියා දීපු බණපදේ තමන්ගේ හිතවල රඳව ගන්නට උපමා තුනක් කියලා දුන්නා. ලුණු කැටේ උපමාව, ඊළඟට කහවණු වල උපමාව, ඊළඟට බැටළුවන්ගේ උපමාව.
මේ උපමා තුනෙන් තමන්ගේ ජීවිතේ හැම තිස්සෙම පින්වතුනි යම් මේ හිත සසරට බර හිත අපිට අපේ පාප කර්ම මතක් කරවනවා නම් ඒ සසරට බර හිතට ඔබ කියන්න නෑ ධර්මයේ දන්නේ නැති කාලේ කරපුවා මට ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. මොකද මම දැන් ධර්මයේ තුල හිත වඩන කෙනෙක්. ඔය මං පටු සිතක් තියෙන කාලේ කරපුවානේ. ඒවා දැන් මට මහා විපාක දෙන්නේ. මං දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හිත වඩන කෙනෙක්. එහෙම හිත ප්‍රීතියට පත් කරගෙන පිංගුතුනි මොහොතක් පාසාම තමන්ගේ ජීවිතේ හොඳට ගුණධර්ම දියුණු කරන්න. ඒ ගුණධර්ම දියුණු කරවලා අපේ ජීවිතයට රැකවරණයක් ලබා දීම පිණිසමයි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ. අපිට සැප පිණිසමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාලේ මහා පින් දරාගෙන ආපු අයට බුදුරජාණන් වහන්සේ නිවන කියන සැනසීම දුන්නා. ඊට වඩා පින අඩුවෙන් තිබ්බ අයට මාර්ගඵල කියන සැනසීම දුන්නා. ඊටත් වඩා පින අඩුවෙන් තිබුණු අයට බුදුරජාණන් වහන්සේ සුගතිය හරි රැකවරණි දුන්නා. ඒක අම්මා කෙනෙක් ඒ අම්මගේ අන්තිම තැන. ඒ අම්මා දන්නේ නෑ මම මේ ලෝකේ දාලා තව චුට්ටි වෙලාවකින් යන්න ඉන්නවා කියලා. ඒ අම්මා හැරමිටියකුත් අරගෙන ඒ අම්මගේ කොන්දත් වකුටු වෙලා ඔය රජගහ නුවර වීදියක ඒ අම්මා ඇවිදගෙන යනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නෙතට මේ අම්මව එකපාර පෙනුණා. ඒ අම්මා තව චූටි මොහොතකින් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කතා කළා මොග්ගල්ලානේ අපි දැන් ගමනක් යා යුතුයි. මොග්ගලන් මහරහතන් වහන්සේ තෙරදිමත් අප ශාස්ත්‍රුන් වහන්සේත් එරදිමත්. සැනකින් අර අම්මා ඉස්සරහා පෙනී හිටියා. මේ අම්මා දැන් හැරමිටි ගගහ බිම බලාගෙන යනකොට මේ අම්මාට පේනවා නිල් මහනිල් මලේ පැහැයගත්ත හරි ලස්සන පා යුග දෙකක්. ඒ අසලම රන්වන් පාටින් බබලන පා යුග දෙකක්. යම නැවතුණා. නැවතිච්ච ගමන් මුගලන් මහරහතන් වහන්සේ අම්මට කියනවා අම්මා දන්නවාද මේ කවුද ඉන්නේ කියලා? අම්මා මේ ඉන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. අම්මා හිත පහදව ගන්නට කිව්වා. එතකොට මේ අම්මා අර බිම බලාගෙන හිටපු ඔළුව හීන් සීරුවේ ඉස්සුවා. ඔස්සනකොට මේ අම්මට පේනවා භාග්‍යතුන් වහන්සේගේ අබිනීල නිතු සංගල සහිත ඕර්ණ රෝම ධාතුව සහිත ඒ සොඳුරු සම්බුදු මුව මණ්ඩල දැක්ක ගමන් හිත පහන් වී ගියා. ওই කතා පුවත මට නිතර මතක් වෙනවා සම්බුද්ධ රාජ මාලිගාවේ පිළිමි වඳින්න යනකොට. ඒ බුදුරජාණන් වහන්සේගේ රන්වන් වූ මුව මඩල දකින්නකොට මට මතක් වෙනවා අනේ ඒ කාලේ ඒ මිනිස්සු ජීවමාන බුදුරජාණන් වහන්සේගේ මුව දකිද්දි කොච්චර හිත නිවි යන්නේ නැද්ද? අද අපිට මේ පිළිමේ දකිද්දි කොච්චර හිත නිවෙනවද? ඒ අම්මා ප්‍රසාදයටපත් වුණා. ඒ අම්මට හිතුවිල්ලක් ඇති වෙනවා ඇත්ත. කාරුණික කෙනෙක්. මේ කාරුණික උත්තමයාට මම වඳින්න ඕන. ඔන්න අම්මට චේතනාව පහළ වුණා. ඒ අම්මා දෙක එකතු කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ දැන් හරි. අපි වඩිමු කිව්වා. බුදුරජාණන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිටත් වුණා. පුංචි වෙලාවකින් ඒ අම්මා මිය පරලෝ යනවා. ඒ අම්මා නිරේ යන්න හිටපු කෙනා සම්පූර්ණයෙන්ම ගමන වෙනස් වුණා. ඒ අම්මා උපත ලැබුවේ තව්තිසා දෙවියන් අතරේ දෙව් බවනේ. එහෙම සසුනක්. පින්වතුනි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සල්ලාලකම් කර කර හිටපු අය. පර ස්ත්‍රී සේවන, පර පුරුෂ සේවන කර කර හිටපු අය රාගය සම්පූර්ණයෙන්ම නැසාලපු තැන. අම්බපාලි වගේ ගණිකාවෝ පවා අරහත් උත්තමාවියෝ බවට පත්වෙච්ච තැන. අඟුලිමාලයන් බඳු මහා බිහිසුණු ඝාතකයෝ පවා ද්වේෂය සම්පූර්ණයෙන් නිවාලු තැන. ජම්බුක ආදී මුලාව තුල ගිලී හිටපු මිසදිටුව මෝහය සම්පූර්ණයෙන් නිවාලු තැන. තමන්ගේ දරුවා අහිමි වෙලා පුත්‍ර ප්‍රේමය උහුලා ගන්න බැරුව පිස්සු හැදිලා හිටපු අම්මලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කිසා ගෞතමී වගේ අම්මලා ශාසනය තුල සම්පූර්ණ නිවි ගියානේ. රූපයට වසඟ වෙලා මේ රූපය තමයි උතුම්ම දේ කියලා හිතාගෙන හිටපු කේමා වැනි මුලාවේ හිටපු කාන්තාවෝ
ප්‍රඥාවෙන් අගපත් වුණා මේ බුද්ධ ශාසනය තුළ. ඒ නිසා ඒ බඳු දේවල් කල්පනා කරනකොට අපිට අපේ ජීවිතේ හදාගන්න පුළුවන් කියන බලවත් විශ්වාසي මේ ශාසනය තුළේ ඒකාන්තකට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අඟුලිමාල මහරහත් මුනිදුන් අපිට දේශනා කරපු ලස්සන ගාථාවක් අවසාන වශයෙන් අපි සිහිපත් කරගනිමු. අඟුලිමාල මහරහතන් වහන්සේ වදාරනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියරේ. යම් කිසි කෙනෙක් තමන්ගේ අතින් කෙරිච්චි පාප කර්ම කුසල් බලයෙන් දිරවා අවසන් කරනවා නම් සෝමං ලෝකම් පබහසීති අබ්භාමුත්තෝ චන්දිමා. එයා තමන්ගේ ජීවිතේ ඒකාලෝක කරගන්නේ වලාවෙන් මිදුණු සඳක් වගේ. ඉතින් අපි හැම දිනාට අපේ ජීවිත මේ බුදු සසුන තුළ සැපවත් කරගන්නට සුවපත් කරගන්නට සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ උදාර පුණ්‍ය ධර්මයේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය, අද ධර්ම දානයේ සිදු කළා වූ අද දවසේ 75 වන ජන්මදිනයේ යෙදෙන රාජගිරිය මාදින්නාගොඩ පදිංචි පින්වත් ජයවතී ගමගේ මෑණියන්ට සැලසේවා. මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, තවදුරටත් සුවසේම පින් කරගන්නට ලැබෙත්වා, සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබෙත්වා. කාලන මිතුරු ඇසුරේ ගුණධර්ම පුරාගෙන මෑණියන්ට ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින් අනුමෝදන් කරමු දෙවිවරුන්ට. සියලු දෙවියෝ මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සදහැවත් පින්වතුන්ලගේ ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රධාන පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මේ රැස් කරපු ධර්ම දානමේ පින අපටත් අනුමෝදන් කරන්න. ඉතින් පින්වතුන්ලාගේ උතුම් ධර්ම දාණය අපිත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරු සිල් මෑණිවරු පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය උපන්දිනේ සමරන පින්වත් ජයවතී ගමගේ මෑණියන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ මීට වසර 14කට පෙර මිය පරලෝ ගිය පින්වත් එම්.ජී. බේලින් අප්පුහාමි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ජී.එච්. සිරියාවතී ආදරණීය මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝ ගිය චන්ද්‍රානී වීරසිංහ මහත්මියට, ටී. ප්‍රේමසිරි මහත්මයාට, ඉන්ද්‍රාණී ජයසේකර ගුරුමෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සදහැවත් පින්වත් හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයට පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාව. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය පින්වත් නිරෝෂා ප්‍රියංගිකා කස්තුරි ආරච්චි ආදරණීය දියණියටත් දියණියගේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සියලු සෙත සැලසෙත්වා. නවසීලන්තයේ පදිංචි පින්වත් තුෂාරී ගීතිකා නානායක්කාර දියණියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. පවුලේ සියලු දෙනාට ආශිර්වාදයේ සැලසී සියලු සෙත උදා වේවා. ජූනි මාසයේ 18 වන දින 75 වෙනි ජන්මදිනයේ යෙදෙන රාජගිරිය මාදින්නාගොඩ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවද්ද වන පින්වත් ජයවතී ගමගේ මෑණියන්ට අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස මැදිරියට සහසම්බන්ධ වෙච්චි මේ සෑම සියලු දෙනාට සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ ලොකු කුඩා සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තම තමන්ගේ ජීවිතවල රැකී රක්ෂා ව්‍යාපාරාදිය
දියුණුවටපත් වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයටපත් වෙත්වා. පින්වතුන්ලගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා තියෙනවනම් හැම දෙයක්ම දුරින්ම දුර වෙලා Tamanට සැනසෙල්ලේ පින් කරගෙන සැනසෙල්ලේ ගුණධර්ම දියුණු කරගෙන සැනසෙල්ලේම ධර්මයේ හැසිරෙන්න සියලු ආකාරයෙන් අවකාශ සැලසෙත්වා. ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ මේ පින්වත් හැම දෙනාට සුපින්වත් සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේම ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලි කර දෙමින් අපේ ජීවිතයේ අපි නොදකින පැත්ත ගැන අපිට පැහැදිලි කර දුන්නු අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප සියලු දෙනාම පුණ්‍ය අනුමෝදනා කරමු. මහා සංඝරත්නයේ නිදුකින් උතුම් ධර්මාබෝධය ලබත්වා. සාදු සාදු සාදු. දැන් මහා සංඝරත්නයේ උදෙසා පරිස්කාර පූජා කරන මොහොත ඔබ සතුටින් අනුමෝදන් වන්න. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. උතුම් සද්ධර්මයේ දන් දෙන්නට කැමති ඔබටත් අප ආරාධනා කරනවා 071 232 88 87 දුරකථන අංකය අමතලා උතුම් ධර්ම දානමය පින කොහොමද සිදු කරන්නේ කියලා දැනගන්න. නැවතත් උතුම් සම්පසාදිනී සදහම් දේශනේ මුණ ගැහෙමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.